වාලේසු අත්‍රා කච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශවන කාලෝ අයං භදංතා ධම්මත් ශවන කාලෝ අයං බදංතා ධම්මත් ශවන කාලෝ අයං බදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තිමේ භික්කවේ බොජ්ජංගා චක්කු කරණා ඥාන කරණා පඤ්ඤා බුද්ධියා අවිසය පක්ඛියා නිබ්බාන සංවත්තනිකාති. සදහෙති කාරුණික පින්වත්නි, 78 වන නිවන් මඟ සද්ධර්ම දේශනාවේ සදහෙති පින්බර දායකත්වයේ දරන දායක පින්වත් පවුල් දෙකක් සිටිනවා. බණ්ඩාරවැල පට්ටිය ගෙදර පල්ලේවල හන්දියේ ඩී.එම්. ලීලා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත් බණ්ඩාරවැල හීල්ලොය කිතුල්ඇල්ල පාර ජයමින නිවසෙහි ජයන්තා රාජපක්ෂ මහත්මිය සිරිතුංග මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනාමත් විසින් මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් පින්වතුන් බලාපොරොත්තු වෙන සියලු ආකාරයේ ප්‍රාර්ථනාවන් ආශිර්වාදයන් සද්ධර්ම දේශනාව අවසානයේදී විශේෂ පුණ්‍යානුමෝදනාව තුළ සිද්ධ කරන්නට බලාපොරොත්තු වනවා. සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ නීවරණ වග්ගයේ එන නීවරණ සූත්‍රයේහි සඳහන් ඊටමත් වැදගත් කාරණාවක් අප මෙහිදී ඔබට ගෙනහැර දක්වනවා. හොඳ අධ්‍යාපනයක් පිහිටවා ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්, ගුරුවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වෙනුවෙන් කැපවෙන පිරිස්, කාර්ය මණ්ඩල වගේම දූ දරුවනුත් මහත් කැපවීමක්, වෙහෙසක්, ක්‍රමවේදයන් සොයමින් වාසය කිරීමක් අපට පෙනෙනවා. මොකද වර්තමානයේ වන විට ඔබ දන්නවා ජීවිතය ජය ගන්නට, ලෝකය ජය ගන්නට, මුළු ලෝකයම පරාජය කරමින් ඔබ ජයග්‍රාහී පුද්ගලයා වන්නට තිබෙන හොඳම අවිය තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. දැන උගත් භාවය තිබෙනවා නම් එයා ලෝක පූජිත වෙනවයි කියලා ධර්මයේ පැහැදිලි කළා. එතකොට මේ කරුණ තේරුම් ගත්ත වර්තමාන සමාජය ඊටාම හොඳින් දන්නවා ඔබේ ජීවිතය ඊටාම හොඳ තැනකට තල්ලු කරගන්නට ඕන නම්
ඔබ හොඳට ඉගෙන ගැනීම සිදු කළ යුතුම වග. මොකද ඒහා බැඳුණු සම්බන්ධතා ගොඩාක් පවතිනවා. ඉගෙන ගත්තේ නැත්තං හොඳ රස්සාාවක් නෑ, හොඳ රස්සාාවක් නැත්තං හොඳ වැටුපක් මුදලක් නෑ, හොඳ මුදලක් නැත්තං හොඳට කාලා බීලා ඉන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. හොඳට ගෙයක් දොරක් යානයක් වාහනයක් හොඳ රස්සාාවක් නැති තැනද අද හොඳ කෙනෙක් හොඳ විවාහයක් සඳහා ඔබට හමුවෙන්නේ නෑ. මේ හැම තැනම හොඳට යන්න නම් වෙනදට වඩා අද සැලකිලිමත් වෙන කාරණාව තමයි ඉගෙනගනද දැනුවද්ද කියන එක. ලස්සනද කුලවද්ද කියලා බලනවටත් වඩා අද බලන්නේ දැනුවද්ද තේරෙනවද බුද්ධිය තියෙනවද කියන කරුණ. ඉතින් ඒ නිසාම වඩාත් හොඳට දරුවන්ට උගන්නන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ඕනෑ තරම් කැපවෙන්න, ඕනෑ තරම් වියදං කරන්න, කළ යුතු ඕනෑම දෙයක් ඕන තරං වියදං කරලා කැපවෙල කරන්න අද අම්මලා තාත්තලා පුද්දුම තරං පින්නතුනි කැප වෙනවා. හොඳට දරුවා ඉගෙනගත්තොත් හොඳයි කියන මතය තියෙන බොහෝ දෙමව්පියෝ ඒක හොඳට කරන්නේ කොහොමද කියලා දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ට කළ හැකි උපරිමය සිද්ධ කරන්නට බොහෝ දුක් විඳිනවා, බොහෝ වැඩ කටයුතු කරනවා කියලා අපිට පෙනෙනවා. පාසලට වඩා පන්තිවලට අද මේ දරුවන්ට මුදල් වියදං කරන්න දෙමව්පියන්ට සිද්ධ වෙලා. පාසලට වඩා පන්තිවලට මේ දරුවන්ට අද කාලය යොමු කරන්නට සිද්ධ වෙලා. ඇතැම් පළාත්වල පාසලට වඩා පන්තියට විශ්වාසය හැදෙන තරමට පාසල් නොගිහින් පන්ති යන දරුවොත් අපිට අහන්න දකින්න පෙනෙන්න ඉන්න. උදාහරණයක් විදියට 13 වසර මේ යුගයේදී පාසල් යන්නේ නෑ, පන්ති විතරයි. සමහර කාලවලදී 12 වසරත් භාගයක් විතර, සමහර දවස්වලට ඉස්කෝලේ යන්නේ නෑ, පන්ති තමයි යන්නේ. ඉතින් මේ ඔක්කොම එක්ක අපට පෙනෙනවා හොඳට ඉගෙන ගැනීම පිළිබඳ මහා උනන්දුවක් සමාජය තුළ නිර්මාණය වෙලා ඒක අවබෝධයෙන් වෙච්ච කණ්ඩායමක් වගේම රැල්ලට හැදිච්ච කණ්ඩායමක් කියලා වර්ග දෙකකුත් ඉන්නවා. රැල්ලට හැදුනත් අවබෝධයෙන් හැදුනත් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න එක වටිනවා. තරගයක් විදිහට තිබිලා හරි තමන්ගේ පෞද්ගලික ඉලක්කයක් හැටියට පවත්වාගෙන හරි මොකක් හරි ඉගෙන ගන්නවා නම් වටිනවා. එක්තරා කතන්දරයක මේක ඇත්තම ඇත්ත නොවන කතාවක් වෙන්න පුළුවන්. නමුත් සෙන් බුදු දහම එක්තරා කතන්දරයක තියෙනවා මේ මොනවා හරි ඉගෙනගෙන තියෙන එක කොයි හරි වෙලාවක හුඟක් වැදගත් වෙයි කියලා උගන්වන්න කියන කතාවක් හැටියට මෙන්න මෙහෙම. එක මීයෙක් ගෙදරක පුංචිම කාලේ ඉඳලා හැදෙනවා. මේ මීයා ශබ්ද කරන විදියට ශබ්ද කරන්නත් මීයාගේ අම්මා තාත්තගෙන් ඉගෙන ගත්තා. ගෙදර බලු පැටවෙක් හිටියා. මේ බලු පැටවාගෙන් බලු පැටිව ශබ්ද කරන විදියට ශබ්ද කරන්නත් මීයා ඉගෙන ගත්තා. ගෙදර පූසෙක් ගෙනල්ලා පූසා දැන් මීයා අල්ලන්න පන්නනවා. උත්තෙන් පූසෙකුත් ගෙදෙට්ට ඇවිල්ලා දැන් මේ මීයාව දැකලා මීයා පසුපස පන්නනවා. මීයා දුවලා බේරුණා. අන්තිමේට කාමරයක මුල්ලකට මීයා හිර වෙනවා. මීයා දැන් කෑ ගහන්න පූසට මීයා මරන්න කණ්ඩ ආසයි වෙනවා. මොකද මීයා දැන් කෑ ගහන්නේ මීයාගේ භාෂාවෙන්. ළඟට එන්න මීයා එකපාරටම බලු පැටව බුරන විදිහට කෑ ගැහුවා. පූසා පස්ස නොබලා දිවලු. මේ බලු පැටවෙක් කියලා හිතලා. බලන්නකෝ මීයාගේ භාෂාවට වඩා වෙන භාෂාවක්, වෙන හඬක්, වෙන ශබ්දයක් අනුකරණය කරන්න ඉගෙනගෙන හිටපු එකෙන් මීයාගේ ජීවිතේ බේරුණානේ. මේක කතන්දරයක් හැටියට කියලා කියන්නේ අපිට
ඔබ එක දෙයකට සීමා වෙලා ඉන්නේ නැතුව විවිධ විෂයන් හදාරන්න, විවිධ භාෂා හදාරන්න, විවිධ මේ ශේස්ත්‍රවල හැකියාවන් පුහුණු කරන්න, විවිධ දේ ඔබට පුළුවන් නම් ඔබට ඕනම තැනක ජයග්‍රහණය කරන්න, දිනන්න, නොපරදී ජීවත් වෙන්න වගේම තමන්ගේ වැඩේ තමන් කොහොම හරි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ගොඩක් විට ඒක ආරක්ෂාවක් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් විට ඒක හොඳ ආයෝජනයක් වෙන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගැන කතා කරනකොට පින්වතුනි අධ්‍යාපනය බොහොම වටිනා දෙයක්. එහෙනම් ඉගෙන ගන්න ඕන කියන හැඟීම අපි කාටත් ඇති වෙනවා. කෙනෙක් ඉගෙන ගන්නවට ගොඩක්ම කැමති වුණ කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. හැම වෙලේම උන්වහන්සේ මහා කරුණාවෙන් කටයුතු කළේ කාට හරි මොනවා හරි කියලා දෙන්න. කාට හරි මොනවා හරි උගන්වන්න. ඒ ඉගෙන ගැනීම තුළ ඒ තැනැත්තා විඳින දුකෙන් ඒ තැනැත්තා බේරගන්න. ඒ නිසා බුදුදහමේ අධ්‍යාපනය ගැන ප්‍රමුඛව කතා කිරීමේ හැකියාවක් අයිතියක් අපට තියෙනවා. මොකද බුදුදහම යනු ප්‍රඥා ධර්මයක්. බුද්ධියට කතා කරන, ප්‍රඥාවට උපදෙස් දෙන, ප්‍රඥාව ශක්තිමත් කිරීම සඳහා සියල්ල කේන්ද්‍රීය වුණ උපදෙස් මාලාවක් තියෙන ඉගැන්වීමක් තමයි බෞද්ධ දර්ශනය. බුදුරජාණන් වහන්සේ කවුද? මහා ප්‍රඥයන් අතර අග්‍රස්ථානය. ලෝකේ ඊට වඩා උගතෙක්, ඊට වඩා දන්න කෙනෙක්, ඊට වඩා යම් යම් දේවල් පුළුවන් කෙනෙක් නැති හින්දා උන්වහන්සේට සර්වඥ කියලා කිව්වා. සියල්ලම දන්නා තැනැත්තා. සැබවින්ම උන්වහන්සේගේ ජීවිතය බලපුවහම උන්වහන්සේට වෛද්‍ය විද්‍යාව පුළුවන්, උන්වහන්සේට නක්ෂාස්ත්‍රය පුළුවන්, උන්වහන්සේට තාරකා විද්‍යාව පුළුවන්, උන්වහන්සේට වේදය පුළුවන්, උන්වහන්සේට ව්‍යාකරණ පුළුවන්, උන්වහන්සේට ගීත තනන්න පුළුවන්, උන්වහන්සේට රචනා ලියන්න පුළුවන්. දැන් සූත්‍ර, ගාථා, පිරිත් කියන උන්වහන්සේගේ නිර්මාණනේ. උන්වහන්සේට මිනිස් පරිපාලනය පුළුවන්, විනය පිටකයේ හදපු හොඳ ව්‍යවස්ථාවක්නේ. ඉතින් මේ බලපුවහම බුදුහාමුදුරුවෝ ඊටාම ව්‍යක්ත අධ්‍යාපනඥයෙක්. උන්වහන්සේ ඊටාමත්ම පරිපූර්ණ මනෝවෛද්‍යවරයෙක්. උන්වහන්සේ මනස පිළිබඳව පින්නතුනි ඊටාම නිවැරදි දේවල් මේ ලෝකයට හෙළිදරව් කළ මහා දාර්ශනිකයෙක්, මහා විද්‍යාඥයෙක්. ඔන්න ඔය බුදුහාමුදුරුවෝ ඉගෙන ගැනීම පිහිටන සහ ඉගෙන ගැනීම නොපිහිටන හේතු දේශනා කරපු සූත්‍රයක් තමයි සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ නීවරණ වර්ගයේ සූත්‍ර ගණ කීපය. එහි නීවරණ සූත්‍රයේ පැහැදිලි කරන ලද ඉගෙනීම නොපිහිටන්නට මානසික හේතු 5ක් බලපෑම් කරනවා. ඒවා දුරු කරගන්නට වෙනවා ඉගෙන ගැනීම හොඳට කරන්න කියලා පැහැදිලි කරන දේශනාව මීට මාසකට කලින් දේශනාවේදී අපි ඔබට පැහැදිලි කළා. එන් යලිත් කෙටියෙන් සිහිපත් කළොත් පින්නතුනි ඉගෙන ගැනීම කරන්න පුළුවන් වෙන්නේ, බැරි වෙන්නේ පෙරපිනින් පවෙනුත් නෙමෙයි. දෙවියන්ගේ බලපෑමනුත් නෙමෙයි. ග්‍රහපල බලපාලත් නෙමෙයි. කවුරු හරි කෙනෙකුගේ ඇස්වහ කටවහ බලපාලත් නෙමෙයි. සෙත් කවි වස් කවි බලපාලත් නෙමෙයි. හෝනියන් ගුරුකම් ඒවා බලපාලත් නෙමෙයි. ඉගෙන ගැනීම බැරි වෙන්න පුළුවන් වෙන්න බලපාන්නේ ඉගෙන ගන්න කෙනාගේ හිතේ ස්වභාවය. හරිම සරල කාරණාව. ඒ හිතම එපාය මේවා මතක තියාගන්න. ඒ හිතම එපාය මේවා දැනුගත් භාවයට පත් කරගන්න. ඒ හිතෙන් එපාය යලිත් මේවා අනුස්මරණය කරගන්න. ඒ හිතෙන් ඕන නේද මේ සියලු ඒවා මතකේ රඳවගෙන සමත් වෙලා, පුහුණු වෙලා, දියුණු වෙලා සියලු කටයුතු සිදු කරන්න. ආන් එතනදී බුදුහාර දේශනා කළා මෙන්න මේ වාගේ හිතකට ඔය කියන එකක්වත් සිද්ධ කරන්න බෑ කියලා. කොයි වාගේ හිතක්ද? අධ්‍යාපනයෙන්, ඉගෙන ගැනීමෙන්, ඥානය ගවේෂණය කිරීමෙන් තොර ලාමක කාමුක ආසා තියෙනවා නම් ඒ ආසාවන් එයාගේ අධ්‍යාපන ශක්තිය අඩු කරනවා. මොනවටද? ආසාවන් අපිට ඇති වෙනවා රූපවලට, ශබ්දවලට, වින්දනවලට, ස්පර්ශවලට, ක්‍රියාකාරීත්වයන්ට. මේවා තමයි පංචකාම වස්තු කියලා ඔබ දන්නේ.
ඒවා අපට මේ ලැයිස්තුගත කළොත් වෙනත් විදිහකට මේ තමයි මත්ද්‍රව්‍ය, මේ තමයි දුරකථනය, මේ තමයි සමාජ මාධ්‍ය ජාල බැහිවීම, මේ තමයි ලිංගිකත්වය, මේ තමයි ප්‍රේමය, මේ තමයි මුදල්වලට වස්තුවලට බලයට නම්බුවට තියෙන කෑදරකම මේවා. ඒ අයිති වෙන්නේ කාමච්ඡන්දයට. ඒ වගේ පිරුණු හිතක් තියෙන කෙනෙකුට හිතේ යම් වැදගත් කරුණක් තබා ගන්නට ඉඩ නැහැ. ඒ වගේම මේ වගේ හිත මත් වෙලා මේවට ඇබ්බැහි වෙච්ච හිතකට ඉගෙන ගන්න කරුණු කැප නැහැ, සුදුසු නැහැ, වැඩක් නැහැ. ඒවා වටින්නේ. ඒ හින්දා යා ඒව මතක තියාගන්නේ නෑ. අපිට විභාග තිබ්බට ඔළුවට ප්‍රශ්නයක් නැහැ. ඔළුව මතක තියාගන්නේ මේ ඔළුවට අදාළ ක්‍රමවේදයට. අපිට සහතික නැති වුණාම රස්සා ලැබෙන්නේ නැති එකට ඔළුව වග කියන්නේ. ඒක මතක තියාගන්නේ අපේ රසවින්දනයේ ස්වභාවයට අනුව. ඒ නිසා කාමච්ඡන්දය ඉගෙනීම දුබල කරන පඤ්ඤාය දුබ්බලීකරණේ නීවරණේ කියන ගණයට වැටුනේ. ඔය වගේ ද්වේෂය, තරහ, වෛර, ක්‍රෝධය, අනෙකාට දක්වන ඉරිසියාව, අනෙකාගේ දියුණුවට අකුල් හෙලන එක, මේක ඉගෙනීම පිළිබඳ හරිම තදාචාර සම්පන්න විරෝධී භාවිතයක් නේ. ඔබ ඉගෙන ගන්න තව කෙනෙක් ඉගෙන ගත්තට ඔබට ප්‍රශ්නයක් නෑ. ඒක කඩාකප්පල් කරන්න ඕන නේ. එක්ක ඔබ ඉගෙන ගන්න නැතුව ඉන්න, එක්ක ඔබ ඉගෙන ගන්න එක ඔබේ එකක්. ඔබ තව කෙනෙක්ව පරාජය කරන්න එපා. ඔබේ දක්ෂතාවයෙන් ඔබ දිනනවා මිසක් කෙනෙක් දුර්වල කරලා කෙනෙක්ට උගුල් අටවලා ඒ කෙනාව පරාජයටපත් කරන්න හොඳ නැහැ. එතකොට මෙන්න මේ කරුණානුව බලපුවාම ද්වේෂය ඇති තැනැත්තා ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පිච්චි හිත අවිවේකීව ජීවත් කරනවා මිසක් ඒ හිතට හිතන්න, පතන්න, කල්පනා කරන්න, හොඳ විමර්ශනශීලීත්වයක් තියාගන්න, හොඳ ප්‍රඥාගෝචර නිර්මාණශීලී නිගමනයන්ට එළඹෙන්න බෑ. අන්නේ බැරිකම කියන්නේ ඉගෙනීම දුර්වල වෙන්න ව්‍යාපාදය කියන මානසික තත්ත්වය බලපෑනවා කියන එකයි. ඊළඟට කම්මැලිකම. ඒක පැහැදිලි කළ යුත්තකුත් නෙමෙයි. ඉගෙන ගන්නවා කියන්නේම වීරයෙන්, උත්සාහයෙන්, කැපවීමෙන් කරන්න ඕන දෙයක්. කම්මැලිකම තියෙන කෙනාට ඒ කළ යුතු කිසිවක් කරන්න බෑ. වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නකොට අවුරුදු 6ක් විතර පුදුම වෙහෙසක් ගන්න තියෙන්නේ විශ්වවිද්‍යාල ගිහින්. අවුරුදු 2ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න පුදුම මහන්සියක් වෙන්න තියෙන්නේ. නේ? ඇතැම් දරුවෝ කියනවා දවසට පැය 17ක් 16ක් 18ක් පාඩම් කරා. පැය 4යි 5යි විවේක ගත්තේ, නිදාගත්තේ. එහෙම කරලා තමයි මම මෙතෙන්ට ආවේ කියලා. ඒ තරම් කැප වෙන්න, මහන්සි වෙන්න ඕන. මේ උදේ 10 වෙනකන් නිදින, රෑ 7ට 8ට වැඩ අතාරින, දුරකථනය එක්ක, Facebook එකත් එක්ක, YouTube එකත් එක්ක මහරෑ එළි වෙනකන් නිකං කාලේ නාස්ති කරන කම්මැලියන්ට, අනුවණයන්ට අධ්‍යාපනය පිහිටන්නේ කොහොමද? අධ්‍යාපනය පිහිටන්න පුළුවන් කමක් නැහැ. උද්දච්ච කුක්කුච්ච හෙවත් විසුරුණු කලබල අවිවේකී හරි කාර්ය බහුල හිත. මේ හිත ඇති වෙන්නේ පිළිවෙලක් නැතුව වැඩ කරන කමට. එහෙම කෙනාටත් ඉගෙනීම පිහිටන්නේ නෑමයි. විචිකිච්ඡාව කියන්නේ කරුණු පැහැදිලි නැතිකම නිසා විශ්වාස නැතිකම. ඉගෙන ගද්දි හොඳට විශ්වාස වෙන්න, තේරෙන්න, පැහැදිලි වෙන්න, නැවත අහලා හරි හොයලා හරි අපි කරුණු හොයාගන්න, තහවුරු කරගන්න ඕන. එහෙම නැති වුණ ගමන් අපිට අපිව ෂුවර් නැහැ. අපිට අපිව විශ්වාසත් නැහැ. අපිට අපේ හිත ඇතුළට හොඳ යමක් ධාරණය කරවා ගන්න එතකොට බෑ. ඒ නිසා මෙන්න මේ කරුණු ටික තිබුණොත් ඉගෙන ගන්න බැරි වෙනවා. ඉගෙනීම පිහිටන් නැති වෙනවා. ඉගෙනීමෙන් ඔබ පරාජයටපත් වෙනවා කියලා ගිය දේශනාවේදී අපි ඔබට පැහැදිලි කළා. ඒ සූත්‍රෙම යටභාගයේ තිබෙනවා කොහොම කෙනෙක්ටද ඉගෙනීම පිහිටන්නේ? කොහොම වෙන්න ඕනද දරුවනි ඔබට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්නට නම් ඔබ මොනවද කරන්න ඕනේ කියන එක පැහැදිලි කරනවා මේ සූත්‍රයේ මග. සත්තිමේ භික්කවේ බොච්චංගා චක්කු කරණා ඥාන කරණා පඤ්ඤා උද්ධියා
නිබ්බාන සංවත්තනිකා. මේ කියන සියලු කරුණු තියෙන ඉගෙනීම හොඳින් පිහිටන බව තහවුරු කරන වචන හැටියට. මොනවද? චක්කු කරණා කිව්වේ නුවණ ඇස පාදනවා. ඥාන කරණා කියලා කියන්නේ ප්‍රඥාව මෝරවනවා. පඤ්ඤා බුද්ධිය කියලා කියන්නේ බුද්ධිය ප්‍රඥාව වර්ධනය කරනවා. අවියාත පක්ඛ්‍යා කියලා කියන්නේ අවිඝාත පක්ඛ්‍යා කියලා කියන්නේ දුකට පක්ෂපාතී නොවි කටයුතු කරනවා. ඒ කියන්නේ එහෙනම් සැපට පක්ෂපාතීව පිහිටන ගුණය ඔහුට ලැබෙනවා. නිබ්බාන සංවත්තනිකා කියන්නේ සැපයේ උපරිමය වන සැනසීමට පත්වීමේ හැකියාව ලැබෙනවා. මේ තමයි අධ්‍යාපනය, ඥානය, බුද්ධිය, විමර්ශන ශක්තිය, තර්කණය, නිර්මාණශීලීත්වය වාගේ ඉගෙන ගන්න හොඳට පුළුවන් වෙන්න කෙනෙකුට තියෙන්න ඕන හොඳ ගුණධර්ම ඇති කරන කාරණා හැටියට බුදුහාමුදුරු දේශනා කළේ. මොනවද ඒ කියන කාරණා? පළවෙනි එක තමයි සති සම්බොජ්ජංගෝ කෝ භික්කවේ චක්කු කරණා ඥාන කරණා කියලා මෙහෙම විස්තර කරනවා. සතිය, සිහිය, හොඳ කල්පනාව තමයි පළවෙනි කරුණ හොඳින් අධ්‍යාපනයේ පිහිටන්න බලපාන. දෙවෙනි එක කියනවා ධම්ම විජය සම්බොජ්ජංගය. ඒ කියන්නේ මොකක්ද? හොඳට කරුණු විමසීමේ හැකියාව. නිකාම් අහලා එහෙයි කියලා මතක තියාගන්න, ලියාගන්න එහෙම ශිෂ්‍යභාවයේ වැඩක් නැහැ. එයාලා ඉර පෙන්නලා හඳ කියලා ලියාගන්න පුතේ කිව්වත් ලියා ගන්නවා. හඳ පෙන්නලා ඉර කියලා ලියාගන්න කිව්වත් ලියා ගන්නවා. මොනවා කිව්වත් ලියා ගන්නවා. ලියාගත්ව පාඩම් කරනවා. හරි වුණත් එකයි වැරදි වුණත් එකයි. විචක්ෂණශීලීත්වයක්, පරිශීලනයක්, විමසීමක්, හරිද නැද්ද බැලීමක් නේ. ඒ කට්ටියට හොඳට ඉගෙන ගන්න බැරි වෙනවා නේ. හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්න නම් හොඳ බුද්ධිමය තර්කයක්, හොඳ කල්පනාවක්, හොඳ විචක්ෂණශීලීත්වයක් ඕන. තුන්වෙනි එක තමයි විරිය. ඒ කියන්නේ අර තීන මිද්දේ විරුද්ධ එක උත්සාහය, කැපවීම, කළ යුත්ත නිසි පරිදි නිසි වේලාවට නිතරම නිමා කිරීම සඳහා දක්වන වෑයම, කැපවීම. ඒක පුළුවන් නම් එයා කැප වෙයි ඕන තරම්. ආසාව වැඩි කරගත්තොත් ජයග්‍රහණයට එයාට කැපවීම ඉබේ නිර්මාණය වෙනවා කියලායි දේශනාවේ පැහැදිලි කරන්නේ. ඒ නිසා හොඳ ජයග්‍රහණයක් සඳහා ඔබ ආසා කරන්න. ඒකට වැඩපිළිවෙලක් ඊට පස්සේ ඔබ හදයි. ඒ වැඩපිළිවෙල වැඩ කරන විදිහට ඔබ ජීවත් වෙයි. ඒකට කියන්නේ මේ වීරය කියලා. ඊළඟට හොඳට පිහිටන ඉගෙන ගැනීමක් ඇති කරගන්න ඕන දෙයක් තමයි සැනසීම. මේක සූත්‍රයේ තියෙන ප්‍රීති සම්බොජ්ජංගෝ කෝ භික්කවේ චක්කු කරණා ඥාන කරණා කියලා. ප්‍රීතිය කිව්වේ සතුට. අපි ඉන්න ඕන සතුටෙන්, සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන්, සැනසීමෙන්. එහෙම හිත තමයි ඕන දෙයක් සතුටෙන් බාරගන්නේ. හැබැයි දුකෙන්, කනස්සල්ලෙන්, වේදනාවෙන්, එපා වෙච්ච ගතියෙන්, මෝසලකමින් හිටියොත් ටීචර්ලාට උගන්වන්න හිතෙන්නෙත් නැහනේ. අපිට බණ කියන්න හිතෙන්නෙත් නැහනේ. දන්නේ නැති එකක් අහන්නවට කියලා දෙන්න හිතෙන්නෙත් නැහනේ. නේද? ඒ ඔක්කොම අපි කළත් එයාට පිළිහිටන්නේත් නැහනේ. මොකද හිතේ කිසි සතුටක් නැහැ. තෘප්තියක් නැහැ. සැනසීමක් නැහැ. අවසානට කියනවා සංසිඳීම, නිවිච්චකම. හරි සැහැල්ලු. මේ ඉගෙන ගන්න කෙනෙක් ඔළුව පොළොවේ තියාගෙන ඇවිදින්න ඕන නෑ. එයා සැහැල්ලුවෙන් කාලා, බීලා, සෙල්ලම් කරලා, පාඩනුත් කරලා, විවේක අවශ්‍ය කාරණට අරගෙන නෑදෑගෙවල් වලත් ගිහින් මේ ඔක්කොම කරන්න. ඒ සමබරතාවය තමයි මේ සැහැල්ලුකම පස්සද්ධිය ඇති කරලා දෙන්නේ. අවසානට කියනවා මධ්‍යස්ථකම. ජයග්‍රහණය මෙන්ම පරාජයත් බාර ගැනීමේ මධ්‍යස්ථ බවක් ඕන ජීවිතේ ජයගන්න උත්සාහ කරන අයට. ඔහු පරාජය නැවත අත්දැකීමක් කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් උත්සාහ කරනවා. මධ්‍යස්ථ නැති අය පරාජයේදී වෛරය ඇති කරගන්නවා, තරහ ඇති කරගන්නවා, පලිගැනීම පටන් ගන්නවා. හැබැයි මධ්‍යස්ථ කෙනා එහෙම නෙමෙයි. එයාට ඊටාම හොඳට ඊළඟ අවස්ථාව සැලසුම් කරගෙන ඊළඟ මොහොත හොඳින් ගත කිරීම සඳහා කටයුතු කරන්න
පුළුවන්කම තියෙනවා. එතකොට මේ කරුණු ටික මම කෙටියෙන් මේ පැහැදිලි කළේ හොඳ පිහිටීමක් ලැබීම සඳහා නැත්නම් හොඳ ඉගෙනීමක් ලැබීම සඳහා තියෙන්න ඕන කරුණු 7 මොනවද කියලායි මේකෙදි පැහැදිලි කරන්නේ. එකක් සිහි කල්පනාව, දෙක විචක්ෂණශීලීත්වය බුද්ධිය, තුන්වෙනි එක උත්සාහය කැපවීම, හතර සතුට, පහ සැහැල්ලු බව, හය සංසිඳීම, උපේක්ෂක භාවය හත්වෙනි එක. එතකොට මේකට අපි කිව්වේ ධර්මය කියන්නේ සත්‍ය බොජ්ජංග කියලා නිවනට උපකාර ධර්ම හතක් කියලා. බෝධිපාක්ෂික ධර්ම. ඒ වගේම මේකේ පැහැදිලි කිරීම අනුව අපිට පේනවා මේ හොඳ නිවන කියන්නේ හොඳටම ඉගෙනගෙන ඉවර බවනේ. ආයෙ ඉගෙන ගන්න මොකුත් ඉතිරි නැතුව ඉගෙනගෙන ඉවරකමට කියන්නේ නිවන කියලා. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ ලෝකය ගැන නොදන්නකම, ප්‍රඥාව කියන්නේ ලෝකය ගැන දැනගන්න තියෙන හැමදේම දැනගෙන ඉවර බව. ඒකට ධර්මයේ කිව්වේ නිවන. ඒක ලබන්න තියෙන ගුණධර්ම ටිකම තමයි පින්නතුනි දරුවනි. එහෙමනම් ඔබට හොඳ අධ්‍යාපනයක් ඇති කර ගැනීම සඳහා කරන්නට තියෙන දේවල්. මේක නිකන් ඔබ හිතලා බලන්නකෝ. සිහි කල්පනාව හොඳ වෙන්න ඕනද හොඳට මතක හිටින්න. ආයෙ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ටීචර් කතා කරන දේ හොඳට ඇහෙන්නේ. කියලා දෙන කරුණු හොඳට පැහැදිලි වෙන්නේ. ඒකේ තියෙන හැම දෙයක්ම හොඳට පෙනෙන්නේ. අපි හිතමු ගණිත ගැටලුවක් එහෙම නැත්නම් ක්‍රීඩාවක මේ ප්‍රශ්නයක් මොකක් හරි ඒකේ පෙනෙන්නේ ඔබ කල්පනාවෙන් නම්. ඔබ ක්‍රීඩාවක නියැලෙන වෙලාවට වුණත් ඔබ පන්දුව එද්දි වෙන කල්පනාවකට ඔළුව යවුවොත් ඔයාලට කීයටවත් හොඳට ඉගෙන ගන්න බැරි වෙයි. ඒ අවස්ථාව ජය ගන්න බැරි වෙයි. ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න බැරි වෙයි. ඒ වගේ හොඳට මතක තියාගන්න ප්‍රශ්න පත්‍රයට හොඳට ලියන්නටත් ඔබට හොඳ සිහියක් ඕන. උගන්නන කරුණු මතක තියාගන්නටත් ඔබට හොඳ සිහියක් ඕන. ඔබ පාඩම් කරද්දිත් සින්දුත් දාගෙන ටීවිත් බලාගෙන ෆෝන් එකක් තියාගෙන මැසේජුත් කරගෙන කෝලුත් කර කර නේද අද පාඩම් කරන්න ළමයි උත්සාහ කරන්නේ. මතක හිටිනවද? ලකුණු අඩුයි. විභාග අසමත් වෙනවා. නේද? ඉතින් ඔබට අපි ආරාධනා කරනවා බලන්න බුදුහාර දේශනා කළා හොඳට ඉගෙන ගැනීම පිහිටන්න තියෙන්න ඕන පළමු ගුණධර්මය තමයි හොඳ කල්පනාව. මේ සති සම්බොජ්ජංග කිය හොඳ කල්පනාව. කරන්නේ මොකද්ද? ඒකේ ඔයාලගේ හිත තියෙනවා නම් ඒකට අපි කියන්නේ සිහියෙන් වැඩ කරනවා කියලා. ලියනකොට ලියන්න, කියනකොට කියන්න, පාඩම් කරනකොට ඒක ගැන හිතේ තියාගන්න, ඉගෙන ගන්නකොට ඒක, ගණන් හදනකොට ඒක, ක්‍රීඩා කරනකොට ඒක. ඒ මොහොතේ ඔබේ හිත බොහොම සක්‍රියව ඔබ තියාගත්තොත් ඔබට කරන දෙය හොඳට පිහිටනවා. දෙවෙනි කාරණාව තමයි අන්ධ නොවි විමසීම් සහගත වී. අංගුලිමාල වෙත ගුරුවරයෙකුගෙන් ලැබුණේ උගුල. එයා කීවා තරහටම යාළුවන්ගේ පෙළඹීම මත තරහටමයි කියන්නේ. ඇඟිලි මාලයක් ඕන. ඒ මාල හැදුවොත් විතරයි වාට හොඳට අධ්‍යාපනයේ පිහිටන්න කියලා. මේ ඇඟිලි මාලයක් ඕනකමට හෝ හොඳට අධ්‍යාපනයේ පිහිටලා දෙන්න ඕනකමට දාපු නිගමනයක් නෙමෙයි. කොන්දේසියක් නෙමෙයි. එයාට ඕන කලේ මෙයා කවුරු හරි අතින් මැරෙන්න මරණයටපත් කරවන්නයි. මේ උගුල නොතේරුණු අහිංසක දරුවා මේ උගුල නොතේරුණු ශිෂ්‍යයා බුදුහාමුදුරුවෝ හමු නොවෙන්න කොච්චර සංසාරයේ දුක් විඳීද මේ උගුල නිසා. මේ ආත්මය ඇතුලේ රජවරු යා මරන්න ආවා. සමාජයට විරුද්ධව කතා කළා. උද්ඝෝෂණ පැවැත්තුණා. විවිධ විදිහේ අපකීර්තිය අප්‍රසන්නදය කණ්ඩායම් ගහිලා ගිහින් මරන්න තරම් මෙයා ගැන වෛරයක් ඇති උනේ විමර්ශනශීලීත්වයක් නැතිකම නිසා. ඔහුට හිතුණා නම් මේ කියන්නේ මෙයාම උගන්වපු එකට විරුද්ධ කතාවක් නේ කියලා. සතුන් මරණ එක ගැන, හොරකම් කරන එක ගැන, අනේකා පැහැර ගන්න එක ගැන, අනකාට රිද්දන එක ගැන මේ කියන්නේ මෙයාම උගන්වපු දහමට විරෝධී එකක් නේ. ඇයි එහෙම කියනව ඇත්තේ කියලා හිතුවා නම් එයාට ওই ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ වගේ අපි අපේ දරුවන්ට කියනවා ඔබේ යාළු මිත්‍ර හිතයිෂීන් එක්ක ඔබ ආශ්‍රය කරනකොට ඇතැම් යාළුවෝ ඔබව නරක පුරුදු වලට ඇද ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය, රස්තියාදු, රණ්ඩු සරුවල්, සමහර විට ඉගෙන ගන්න ළමයාට ඉගෙන ගැනීමෙන් පිට වෙනත්
බාහිර අභ්‍යාස බාහිර කටයුතු මේව සඳහා සමහරට හිතාමතා සැලසුම් සහගතවම වුණත් ඔබව ඔබේ අධ්‍යාපනයෙන් පිටතට ඇද ගැනීම සඳහා උගුල් තියෙන්න පුළුවන්. ඒක සමහරට ට්‍රේවිල් පාක් එකේ තියෙන්න පුළුවන්. ඒක සමහරට බස් හෝල්ට් එකේ තියෙන්න පුළුවන්. ඒක සමහරට ඔයාලගේ මගුල් ගෙදරක් දවසේ නෑදෑ කණ්ඩායම ඇතුලේ ඔබ වෙත එහෙම තියෙන්න පුළුවන්. නේ? හොඳ කල්පනාවෙන් අපේ දරුවෝ වැඩ කරන්න. මොකද අද සමාජයේ අපිට හිතවත් එක්ක කියන්න පුළුවන් අය නැහැ. එහෙම නැති වෙන්න තමයි වැඩිපුර ඉඩ කඩ තියෙන්නේ. ඒ නිසා ඔබ විචක්ෂණශීලී නොවුනොත් හුඟක් දේවල් ඔබට වරදිනවා. නේ? ඔය බාහිර සාධක වලට අමතරව ඉගෙන ගන්නා විෂය කරුණු ගැනත් ඔබ විචක්ෂණශීලී වෙන්න ඕන. ඔබ එහෙම හිතුවොත් තමයි ඔබට නව දෙයක් තව හොයා ගන්න පුළුවන්. අපි හිතමු මේ ලෝකය ගෝලාකාර නෙමෙයි කියලා කිව්ව යුගයේ හිටපු ශිෂ්‍යයෝ ඒකම විතරක් හැමදම ඉගෙනගෙන හිතාගෙන ඕ කියලා හිතාගෙන ඔහෙ ගියා නම් එතනින් එහාට මේ ලෝකෙට නව දැනුම් එන්නේ නේ. මේ ඇල්පෙනිත්තත් වතුරේ ගිරණ එකේ යකඩ කොහේ හුළඟේ පා කරන්නද කියලා හිතුවනම් අද ගුවන් යානා කියලා වර්ගයක් නේ. යකඩ කොහේ ජලයේ පා කරන්නද කියලා හිතුවනම් අද නැව් කියලා එකක් නේ. හැබැයි විචක්ෂණශීලීත්වය හොඳ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ ප්‍රඥාවන්තයෝ නිර්මාණකරුවෝ බිහි කරලා අධ්‍යාපනයේ ප්‍රතිඵලයි නේ. ඒ නිසා මේ විචක්ෂණශීලීත්වය අපේ දරුවන්ට වැදගත්. ඔබ ඉගෙන ගන්න දේ හරිද නැද්ද මීට වඩා හොඳ දෙයක් මේකේ තව තියෙනවද මීට වඩා තව දෙයක් මේකේ හොයාගන්න තියෙනවද ඔබ බලන්න නේ. ඊළඟට වීර්ය උත්සාහය කැපවීම පිනතුනි ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කේ ජය ගන්නා තුරු නොපසුබට උත්සාහයෙන් වැඩ කරන්න ඕන මේ සමාජය ජය ගන්න. ඔබේ අධ්‍යාපනයේ ශක්තිමත් වෙන්න. ඔබේ ආර්ථිකයේ ශක්තිමත් වෙන්න. ඔබේ සියලු ජීවිත තත්ත්වයේ ශක්තිමත් වෙන්න ඔබට නොපසුබස්නා වීර්යයක් තියෙනවා. මොකද හැම වෙලාවෙම අපි දිනන්නේ නැහැ. වෙලාවකට පරදිනවා. හැම වෙලාවෙම අපිට කට්ටිය උදව් කරන්නේ නැහැ. වෙලාවකට අකුල් හෙලනවා. හැම වෙලාවෙම අපිට ඕන දේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. වෙලාවකට බැරි වෙනවා. ඒ බැරි වෙන අකුල් හෙලන පරදින තැනදිත් අපේ හෘද සාක්ෂිය ඇතුලේ වීරිය තියෙන්න ඕන. අපේ ජීවිතය ඇතුලේ වීරිය තියෙන්න ඕන. කවුරු කොහොම මොනවා කොයි විදියට කිව්වත් මම හිතෙන් හිතන්නේ මට පුළුවන් කියලා නම් මම කොහොම හරි කරනවා කියලාම නම් ඔබට ඒක කරන්න පුළුවන්. ඔබට ඒක දිනන්න පුළුවන්. ඔබට එහෙම කරන්න බැරි වෙන විදිහක් නෑ. ඔබ ඒ කියන වීර්ය ජීවිතේ හොඳට මතක තියාගන්න ඉගෙනීමට බලපායි. අපි දකින්නවනේ සමහර චරිත පළවෙනි වතාවෙත් පේල් දෙවෙනි වතාවෙත් පේල් තුන්වෙනි වතාවේ ඒ තුනක් අරන් කැම්පස් යනවා. සමහර මහාචාර්යවරු ඔවුන්ගේ චරිත කතාව කියනවා ඕ ලෙවල් 6 වතාවක් කියලා තමයි A10ක් නැත්නම් D10ක් ගත්තේ කියලා. සමහර පැරණි චරිත කියනවා එයා බල්බ් එක හොයා ගන්නකොට එයාට බල්බ් එක හදන විදිහ 2000 වතාවකටත් වඩා වැරදුනා කියලා. එයා කියනවා එයාට දැන් බල්බ් එක අන්තිමේට හදාගන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි බල්බ් එකක් පත්තු නොවෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද කියලා උත්තර 1000ක් විතර එයා ළඟ තියෙනවා කියලා. නේද? එතකොට මේ තමයි පරාජය නොවි උත්සාහවන්තභාවය තුළ ජයග්‍රහණය ලැබෙනවා කියන්නේ අතීත වර්තමාන බුද්ධ කාලීන සහ මේ මහ පොළොවේ දැනටත් අදටත් ක්‍රියාත්මක වෙන ආකාරය. ලෝකයේ සුප්‍රසිද්ධම ධනවතා බිල් ග්‍රේන් මහත්මයා මං හිතන්නේ. එතුමා උසස් පෙළ අසමත්ලු. එතුමා උසස් පෙළ අසමත්. උසස් පෙළ අසමත් නිසා ජීවිතේම කඩාවට්ටගෙන නේ. ඔහු ව්‍යාපාරිකයෙක් වෙලා ඔහු ක්‍රමයෙන් දියුණු වෙලා අද ලෝකේ මහා ධනවතෙක් වෙලා. ඒ වගේ චීනි ධනවත්ම කෙනා එයා ඉන්ටර්වියුස් වලට ගියපුවාම සම්මුඛ පරීක්ෂණ වලට ගියපුවාම එයාගේ ෆයිල් එක විසික් කරපු වාර අනන්තලු වේටර් කෙනෙක් විදිහට වාගේ රස්සාවට ගිහිල්ලා අන්තිමේට ගිහිල්ලා ඔහු නතර වෙන්නේ රටේ දන්නවත්ම චරිතය වෙලා. ඒ හින්දා අපි ඔබට මතක් කරන්නේ අකුරෙන් අකුර ඉගෙනගෙන වචනෙන් වචන එකතු කරලා
හොඳට ඔබට ඔබේ දිවිය හදාගන්න ගොඩක් දේ එකතු කරන්න පුළුවන්. අලුත් විෂයක අලුත් භාෂාවක අලුත් දෙයක් හැමදම හදාරන්න. එතකොට ඔබට නිමා නොවන තරගයක් පවත්වගෙන යන්න පුළුවන්. කවදාවත් ඔබ පරදින්නේ. වඩාත්ම හොඳම තරගය කියන්නේ තමාගේම හැකියාවන්ට සහ තමාගේම ඥානයට දැනුමට කරන අභියෝගය. තමාගේ තරඟකරු තමාම වුණොත් හැමදාම තරගයකුත් තියෙනවා, හැමදාම ජයග්‍රහණයකුත් තියෙනවා, හැමදාම දියුණුවකුත් තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා මේ බුදුහාමුදුරුවෝ කියන උත්සාහය නිවන් දකින්න විතරක් කතා කරන කතාවක් නෙමෙයි, ජයගන්න තියෙන උපදේශයක්. එස අපි අධ්‍යාපනයට, ජීවිතයට, ආර්ථිකයට මේක ගලප්පලා අපේ ජීවිතය ගැන කල්පනා කළොත් පිනතුනි අපිට හොඳ තැනකට යන්න පුළුවන්. ඊළඟට සතුට, ප්‍රීති සම්බොජ්ජංගේ සතුට. මේ සතුට එන්නේ මුල තුනම නිසා. ඒ කියන්නේ හොඳ සිහියෙන්, කල්පනාවෙන්, උත්සාහයෙන් වැඩ කළාම ප්‍රතිඵල සතුටුදායකයි. සතුට ඊළඟට අපිට පුදුම පෞරුෂයක් හදනවා. මේක බොරුවක් නෙමෙයි. ඔබ ලිව්ව විභාගෙත් පාස් වෙලා නම් ඔබ ඊළඟ විභාග කොහොමත් පාස් වෙනවා කියලා තමයි අපිට දැනෙන්නේ. Tamanට හිතෙන්නේ. හැබැයි ඔබ දාන විභාගේ ලියන විභාගේ කරන දේ හදන ගාන වරදිනකොට ඔබට සතුටක් නෑ. ඔබ අධෛර්යමත් වෙනවා. ඔබ මානසිකව වැටෙනවා. ඔබ කායිකව වැටෙනවා. ඔබ ශක්තියෙන් දුර්වල වෙලා ඔබේ සියලු ඉදිරි අනාගතයත් අඳුරු වෙනවා. හැබැයි ඔබේ සිහිය, විමර්ශන ශක්තිය, උත්සාහය ඉතාම හොඳට සාර්ථකව තියෙනවා නම් ඊළඟ ප්‍රතිඵලය තමයි ඔබට සැනසීම, සතුට කියන දෙක තියෙනවා. ප්‍රීතිය සහ සංසිඳීම, එහෙම නැත්නම් පස්සද්ධිය කියලා කියන්නේ මේ දෙක එකට යන එක. සතුටත් සැනසීමත් කියන දෙක. සතුට මානසිකයි, සැනසීම කායික මානසික දෙකටම අදාළයි. Tamanda දේකුත් තිබිලා සතුටකුත් තියෙනවා වගේ එකක් තමයි සැපය. හැබැයි සතුට විතරක් කියලා කියන්නේ මනසට විතරක් දැනෙන හැඟීමක්. මේ සතුට ඉගෙන ගැනීමේදී විශාල ලෙස සමාජ කටයුතු කිරීමේදී, ආර්ථික කටයුතු කිරීමේදී විශාල ලෙස බලපානවා. මොකද ඔබ අසතුටින් නම් ඔබට හොඳ sannivedanayak කරන්න බෑනේ. ඔබ අසතුටෙන් නම් ඔබට හොඳ පිළිතුරු සැපයීමක් කරන්න බෑනේ. ඔබ අසතුටින් නම් ඔබට හොඳට උගන්වන්නත් බෑනේ. පැහැදිලි කරන්නත් බෑනේ. ඔබ අසතුටින් සහ කනස්සල්ලෙන් නම් ඔබට කිසිම දෙයක් හොඳට මේ පැමිණෙන්නේ ධාරණය වෙන්නේ නෑ. ඒ නිසා තමයි මේ සත්බොජ්ජංග පැහැදිලි කිරීමේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ ප්‍රඥාව වර්ධනය වන පඤ්ඤා වුද්ධිය ඥානකරණ දැනුම වර්ධනය වෙන අවිඝාත පක්ඛියා දුකට ඔබව නොපමුණවන දෙයක් තමයි මොකක්ද? සතුට. නේ අපි හැමදේම කරලා සොයන්නේ සතුට. සතුට තියෙනකොට තමයි අපිට තව සතුට හිතෙන දේවල් කරන්න හිතෙන්නේ. අපි හැම වෙලේම කනස්සල්ලටපත් වෙන්න, දුකටපත් වෙන්න සිද්ධ වෙනවා නම් දවසක අපිට සීදී විහානි කර ගන්නට වෙයි. ඒ නිසා අපි අපේ දරුවන්ට, තරුණ තරුණියන්ට, අම්මලා තාත්තලාට මතක් කරන්නේ තියෙන දෙයින් සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. තියෙන දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඔබට ඉදිරියක් තියෙනවා. උදාහරණ කතාවක් අපි කියන්නම්කො මේ විදිහට. එක්තරා පුද්ගලයෙක් හොඳට ගොවිතැන් කරගෙන හොඳට අස්වැන්න ලබලා ජීවිතය ගැනත් හොඳ තේරුමකින් සතුටෙන් කාලය ගත කළා. රජතුමා මහා ධනවතෙක්, මහා බලවතෙක්, රටම අල්ලගෙන ඉවර වෙලා ඇමති මණ්ඩලයෙන් අහනවා මේ රටේ මට වඩා ලොක්ෙක් නෑ, බලවතෙක් නෑ, ධනවතෙක් නෑ, කුලවතෙක් නෑ, පිරිස් බලයක් තියෙන කෙනෙක් නෑනේ. මමද මේ රටේ සතුටුමත්ම කෙනත්. මට වඩා සතුටෙන් ඉන්න මිනිස්සු මේ අපේ රටේ ඉන්නවද කියලා විමසනවා. එතකොට ඉන්න ඇමති මණ්ඩලයේ මූණේ මූණ බලා ගන්නවා රජුරුවන්ගේ ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ. රජතුමා නැවත පෙරත්ත කර අහනවා. අහපුවාම කියනවා ස්වාමීනි ඔබට වඩා සතුටෙන් ඉන්න අය මේ ලෝකේ ඉන්නවා. රජතුමාට තරහා ගියා. රජතුමාට ඉරිසියා හිතුණා. රජතුමාට ඕන කළා එහෙම කවුරුත් ඉන්න බෑ මගේ රාජ්‍යයේ මට වඩා සතුටින් ඉන්න. එයා දුකටපත් කරන්න ඕන කියලා රාජ නියෝගයක් දානවා එයාව රිදවන්න කියලා. හැබැයි මරන්න නැතුව රිදවන්න කියලා. මේ ඇමති මණ්ඩලය කියනවා ස්වාමීනි අමාරුයි වැඩේ.
මොකද රිදවන්න කියලා අපිට කරන්න පුළුවන් ඕනනම් එයාගේ ගොවිතැන ගිනි තියන්න පුළුවන්. එයා ඒක ගැන හිතන්නේ ඔහොම තමයි ඔය වගේ හැටි කියලා. එයා දන්නවා අනිත්‍ය ගැන. අපිට ආයෙ රිදවන්න පුළුවන් ඕනනම් කෙනෙක්ව මරලා හංගලා පැහැරගෙන එහෙම. එයා ඒවත් ගණන් ගන්න නෑ ස්වාමීනි. නේද? අපිට ඕන පුළුවන් එයාගේ අතප්පයක් කඩන්න. ස්වාමීනි එයා හිතන්නේ ඒ හැටි කියලා. ඒ අනිත්‍යතාවයේ ලෝක ස්වභාවයේ කර්ම ශක්තිය හැටි කියලා එයා දුකටපත් කරන්න මොකෝවත්ම ක්‍රමයක් නෑ කියලා මේ මහා උගත් ඇමති මණ්ඩලය කිව්වා. ඒ වෙලාවේ එක පුංචි ගැමියෙක් ඉදිරිපත් වෙලා කිව්වා මට රන් කහවණු 99ක් දෙනවා නම් රජතුමාගේ අවශ්‍යතාවය මම ඉෂ්ට කරනවා. හැබැයි ඒ වැඩේ හරි ගියොත් මට රන් කහවණු ඕන ඇත්තෙක් බරට කියලා. රජුරෝ කිව්වා ඕන තරම් මම මුදල් වියදම් කරන්නම් එයා දුකටපත් කරලා දෙන්න කියලා. මොකක්ද මේ තැනැත්තා කළේ? එයා උදේට වැඩට යන කුඹුරට යන පාර දිගේ තැනින් තැන අර ගෙනිච්ච රන් කහවණු 99 එක එක හැලුවා. එකක් ළඟට ගියාම ඊළඟ එක පේන දුරින් හැලුවා. කුඹුර පැත්තට නෙමෙයි ආපහු ගෙදර පැත්තට මෙන විදියට මේක ඇතිරුවා. පහෝදා උදේ මෙයා යනවා කුඹුරට. යනකොට දකින්නවා පාරේ කහවණුවක් තියෙනවා. ඇහිඳ ගත්තා. තව ටිකක් යනකොට තව එකක්. තව ටිකක් යනකොට තව එකක්. මෙයා කුඹුරට යන වැඩේ නතර කරලා රන් කහවණු ඇහිඳින්න පටන් ගත්තා. රන් කහවණු 999ම ඒ කියන්නේ බිම හලපු ඔක්කොම මෙයා අහුලා ගත්තා. හැබැයි මෙයාට හිතෙනවලු තව එකක් තියෙන්න පුළුවන් කියලා. මොකද 99ක් තිබිලා එකක් නොතිබෙන්න විදිහක් නෑ. වැටිච්ච විදිහට එකක් විතරක් නොවැටෙන්න විදිහකුත් නෑ කියලා. මෙයා කල්පනා කරනවා. මොකක් ගැනද? තියෙන 99 පැත්තකින් තියලා නැති ඇත්තටම නැති එක ගැන. මෙයා හිතලා ලෙඩ වෙලා අසනීප වෙලා දුකටපත් වෙලා පිස්සු හැදිලා මැරෙනවා. දැන් තියෙන 99ම ගැන නොහිතා නැති එකක් තියෙනවා ඇති කියලා හිතා හිටපුවාම දැනෙන්නේ දුක. ඒ දුක මිනිසෙකුට ජීවිතේට මහා වේදනාවක්. ඔයාලගේ ජීවිතේ බලන්න. ඔයාලට හොඳ අම්මලා, හොඳ තාත්තලා, හොඳ පාසලක්, හොඳ රටක් ඔක්කොම තියාගෙන කාට හරි වෙන කෙනෙක්ට තියෙන අපිට නැති අපිට තිබ්බනම් හොඳයි කියලා හිතාගත්ත මවාගත්ත එකක නේද අපිත් සතුට හොයන්නේ. නේද? හැබැයි මතක තියාගන්න මා දන්න ගම්පහ එක්තරා ළමා නිවාසයක දරුවෙක් ඉන්නවා. මේ ළමයා දැන් සමහරට විශ්වවිද්‍යාල වයස වගේ ඇති. මේ ළමයා මේ අනාථ නිවාසයේ ඉඳලා ගියේ ගම්පහ තියෙන ලොකුම ඉස්කෝලේට 6 වසරෙන් ඉහළදී. පල්ලෙහා පන්තියේදී එයා ශිෂ්‍යත්ව පාසල තමයි මේ පාසලට ගියේ. 7 වසරේ වගේ වයසින් තමයි මට ඔහු මුණ ගැහුනේ. මම පාසලට ගිහින් උපදේශන වැඩමුළුවක් කළාම ගුරුතුමී මට ඇවිල්ලා කිව්වා "ආම්දුරනේ මෙයා පන්තියේ පළවෙනියා" කියලා. මම මොකුත් කියන්න ගියේ නැහැ. මොකද ටීචර්ගේ පුතාද දන්නේ නැහැ කියලා හිතලා. මොකද පන්තියට පළවෙනියෙක් ඉන්න ඕන. පළවෙනියා කියන්නේ විශේෂ චරිතයක් නෙමෙයි නිසා අපි ගොඩක් ලොකුවට ඉගෙන හිතුවේ නැහැ. අන්න ඒ වෙලාවේ මේ ටීචර් කිව්වා මේ ළමයා අම්මත් නැති තාත්තත් නැති අනාථ නිවාසයක ඉන්න කෙනෙක් කියලා. බලනකොට එයාට තියෙන ඉස්කෝලේ පොත් ටිකයි විතරයි. හැබැයි එයා ඒකෙන් සතුටු වෙලා ජීවිතේ ජයග්‍රහණය කරලා. හරිම වටින දෙයක්. ඒ නිසා අපි ඔබට මතක් කරනවා ඔබටත් ඒ සතුට තියාගන්න පුළුවන් නම් අරක නෑ මේක නෑ අරක අරන් දුන්නේ මේක අරන් දුන්නේ අරේ යවුවේ නෑ මෙහෙ යවුවේ නෑ කියලා ඒ අසතුටත් දරුවනි ඔබට නොපිහිටීමක් ඇති කරන්නට බලපාන මානසික හේතුවක්. ඔය වගේ අවසානයේ පැහැදිලි කරනවා මධ්‍යස්ථභාවය, උපේක්ෂාව සියල්ල මෙදිහත් සිතින් දරාගෙන කටයුතු කිරීමේ හැකියාව. ඔබට ජය පරාජය දෙකම, ලාභ අලාභ දෙකම, හොඳ නරක දෙකම, ප්‍රශංසා අපහාස දෙකම දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් එය තුලින් ගොඩනැගෙන මනසේ පෞරුෂය, මනසේ නිරෝගීකම, මනසේ ශක්තිය මත පිනුතුනි පැමිණෙන්නේ ඔබේ ජීවිතේ සාර්ථක අනාගතයකට. ඉතින් ඒ ඊටාම වැදගත් කරුණු කාරණා කිහිපය ජීවිතයට එකතු කරගන්න, අධ්‍යාපනික වශයෙන් සාර්ථක වෙන්න, ආර්ථික, සමාජ,
සියලු ආකාරයෙන් ආධ්‍යාත්මික අංශවලින් ඔබ විට ඊ타ම සොක්කිතතර භාවයට පිණුතුලිපත් වේවි. ඒ සඳහාම මේ උතුම් සදහම් දේශනාව ආශිර්වාදයක් බලයක් පාරමී ධර්මයක්ම වෙත්වා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. මෙම උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ බණ්ඩාරවෙල හීල්ලොය කිතුල්ඇල්ල පාර ජයමින නිවසේ ජයන්තා රාජපක්ෂ මහත්මිය සහ සිරිතුංග මහත්මාත්, එවැගේම බණ්ඩාරවෙල පට්ටිය ගෙදර පල්ලේවෙල හන්දියේහි ඩී.එම්. ලීලා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත් විසින් විශේෂයෙන් ජයන්තා මහත්මියගේ ආදරණීය පියා ධර්මසේන රාජපක්ෂ මහත්මයාට සහ මව සෝමාවතී ඊලංගකෝන් මහත්මියටත්, සිරිතුංග මහත්මයාගේ ආදරණීය දෙමව්පියන්ට, අකල් මරණයට පත්වුණු යතිසුරු ගලප්පත්ති මහත්මයාට, ශ්‍රියානි රාජපක්ෂ මහත්මියට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාට, බතික් කලා ශිල්පී ආර්යදාස නුවරපක්ෂ මහත්මයා ඇතුළු මියගේ යම්තාක් ඥාතීන් වෙතොත් ඒ සියලු දෙනාට අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන්ව සුවපත් භාවයටපත් වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම නුවරඑළියේ සම්පත් බැංකුවේ විධායක නිලධාරී තුෂාර ඉන්දික පුතුට 35 වන උපන්දිනය සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මව පියා බිරිඳ අනෝජා ඇතුළු පවුලේ සෑම දෙනා විසින් සොයුරිය ජයංගා ජීවන්ති මුදිත පතිරණ ජයංග නුවරපක්ෂ පවුලේ කොස්ලන්ද පවුලේ පින්වත් පිරිසටත් මෙම උතුම් පින්කමේ දායකත්වයෙන් ලැබුවා වූ කුසල සම්පත්තේ බලයෙන් නිරෝගී සුව වැඩේවා. කරන කියන සියලු යහපත් වූ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බණ්ඩාරවෙල පට්ටිය ගෙදර ඩී.එම්. ලීලා දිසානායක මහත්මිය විශේෂයෙන්ම අගෝස්තු 24 වෙනිදා 63 වන උපන්දිනය සමරන විශ්‍රාමලත් ගුණසේකර ස්වාමි පුත්‍රයාටත් පියතුමාට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බිරිඳ රශානී, අරුණ, සාගර, හර්ෂ, නෙතුලි, සෙනාලා, දහම් යන දූ පුතුන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අපත් එම මහත්මාට එම පියතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සෙත් සාන්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට මේ පින මහඟු කුසලයක් පාරමී ධර්මයක්ම වෙත්වා කියලත් අප ඔබට ආශිර්වාද පතනවා. ඒ වගේම යම් තාක් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වෙතොත් මේ පින් ලැබේවා. මේ පින් අනුමෝදන් වේවා. සුවපත් භාවයටපත් වේවා. ඊ타ම ඉක්මන ආත්ම භාවයක් තුළදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.